සාවධානව හොඳින් අහන්න. මේ මේ සෑම කුසලයක්ම කරන්නේ දාන ආදී පුණ්‍ය කර්මයන් සිදු කරන්නේ, ධම්ම ශ්‍රවණය කරන්නේ, භාවනා කරන්නේ, නිවන් සුව ලබා ගැනීමේ පරමාර්ථය ඇතුව ඒ ප්‍රාර්ථනාවේ ප්‍රථම මූලික කොටගෙන. ඒකට නිවන් සුව ලැබීමට නම් අනිවාර්යයෙන්ම කෙනෙකු විසින් පංචස්කන්ධ ලෝකයේ යථා තත්ත්වය යථා පරිදිම අවබෝධ කර ගන්නටම ඕන. එසේ නොවන කෙනෙකුට නිවන් ලැබීමට තනොන් සුදුසු මට්ටමකට තමාගේ සිත දියුණු වෙලා නැති නිසා නිවන් ලබා ගැනීම, නිවන් අවබෝධ කර ගැනීම අපහසු කාර්යයක් වෙනවා. විශේෂයෙන්ම මේ පංචස්කන්ධ ධර්මයන් දුකක් වශයෙන් අවබෝධ කර ගැනීම සෑම කෙනෙක් විසින්ම කළ යුතු කාර්යයක්. දුක්ඛ සත්‍ය ගැන අවබෝධයක් ඇති කරගත්තු කෙනෙකුට තමයි මේ සංසාර තාගවේ නිමග්න කරනු ලබන පංචස්කන්ධ ධර්ම සංඛ්‍යාත මේ සංස්කාර ලෝකයේ කෙරෙහි පවත්නා වූ ඇලීම, චන්දරාගය ආදී දුරු කරන්නට හැකියාව ලැබෙනවා. මිනිසා මේට අපි අද ප්‍රායෝගික වශයෙන් මේ පංචස්කන්ධ ධර්මයන් දුකක් වශයෙන් දැකලා ඒ පිළිබඳ කලකිරීමක් ඇති කරගත හැකි ආකාරය පිළිබඳව සරල කරුණු ටිකක් කියන්නේ. ඒ කරුණු ටික කියනකොට මෙයාට තේරෙයි. තේරුණාට තමා අවබෝධ කරගත්තා කියලා කිසිසේත්ම සිතීම සුදුසු නැහැ. හේතුව යමක් කියවුවාට පස්සේ නැත්නම් ඇසුවාට පස්සේ තේරෙන එක වෙනත් දෙයක්. ඒ කියන ලද නැත්නම් අසන ලද කරුණු තමාම අවබෝධ කරගෙන තමාගේම අවබෝධයෙන් දකින එක තවත් කරුණක්. මේ අවබෝධයේ ඇති අඩුපාඩු තිබෙන තාක්කල් කොතෙක් ධම්ම ශ්‍රවණය කරලා තිබුණත්, කොතෙක් බහම් පොත්පත් කියවුවත් ඒ තුළින් නිවන් ලබා ගැනීම පහසු කාර්යයක් වන්නේ නැහැ. මේ නිසා ඒ අවබෝධය ඇති කරගත යුතුයි. තමන්ගේ රූපස්කන්ධය අරගෙන මේ රූපස්කන්ධය තුළින් කොයිතරම්නම් දුකක් මේ දක්වා තමාට අත්දකින්නට සිදු වුණාද කියලා තමා මේ දක්වා විඳින ලද දුක හේතු කරගෙන ඒක පාදක කරගෙන ඒ පිළිබඳ අවබෝධයක් පළමුවෙන් ඇති කර ගන්නට ඕන. ඒ වගේම අතීත සංසාරයේ ඒ බහවල ඉපදුනාට පසු රූපස්කන්ධය සහිත භවයක ඉපදුනා නම් ඒ රූපස්කන්ධ තුළින් තමාට කොයිතරම්නම් දුකක්, ගැහැටක්, පීඩාවක්, කරදරයක් ලබා දුන්නාද කියන කරුණක් තේරුම් ගන්නට ඕන. දැන් අතීතයේ දෙසට අපි සිත යොමු කළොත් එම අතීත සංසාරයේ මෙතකේ කියා සීමා කරන්නට බැරි තරම් අති දීර්ඝ කාල පරිච්ඡේදයක් අනමතග්ග සංසාරයක්. මේ සංසාරයේ පුරා අපි නොයිපදුණු ස්ථානයක් තියෙනවා නම් තිබෙන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහ පමණයි. ඒ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහ ඇර අනිත් ලෝකේ සෑම තැනකම අපි ඉපදිලා තියෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල පවා ඉපදිලා තියෙනවා. නමුත් අපට ඒවෙන් දුක කෙලවර කරන්නට කිසිසේත්ම හැකියාවක් ලැබුණේ නැහැ. අදත් අපි දුක් විඳිනවා. බ්‍රහ්ම ලෝකවල සෑම බ්‍රහ්ම ලෝකයකම ඉපදිලා තියෙනවා. සුද්ධාවාස පහ ඇර අනිත් සෑම බ්‍රහ්ම ලෝකයක ඉපදුනත් ඒක තුලින් අපට කවදාවත් දුක නිම කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. අදත් අපට දුක් විඳින්නට සිදු වෙනවා. මේ පංචස්කන්ධ ධර්මයන් තිබෙන තාක්කල් අනාගතයේ දුක් විඳින්නට සිදු වෙනවා. මොන බ්‍රහ්මයෙක් වෙලා හිටියත්, මොන දෙවියෙක් වෙලා හිටියත්, මොන බාරයෙක් වෙලා හිටියත්, කොයි ලෝකයක කොතනක අපේ ඉපදී සිටියත් ඒ කිසිම කාර්යයක් දුක කෙලවර කිරීම සඳහා හේතු වන දෙයක් නෙවෙයි. අපි විවිධ ආගම් අදහමින් විවිධ දෘෂ්ටි වල එල්බගෙන විවිධාකාරයෙන් භාවනා ක්‍රම අනන්තවත් සංසාරයේ කරලා තියෙනවා. සමහරට අභිඥා පවා උපදවගෙන අහසින් ගිය අය සිටිනවා. එසේ නොගිය කෙනෙක් සිටිනවා නම් ඒ තාමත්ම කලාතුරකින් විරල සිද්ධියක් වේ. නැත්තම් නොයෙක් ආකාර ඉද්ධි අභිඥා සහිතව අපි කටයුතු කරලා තියෙනවා අතීත භවවලදී. ඒ කිසිවකින් අපගේ සංසාර ගමන කොට කරගන්නට හැකියාවක් ලැබුණෙත් නැහැ. ඒ කිසිවකකින් සදාකාලික වශයෙන් දුක නැති කරගන්නට හැකියාවක් අපට ලැබුණෙත් නැහැ. දුක නැති කරගන්නට නම් එකම මාර්ගයයි තිබෙන්නේ දුක අවබෝධ කරගෙන දුක නැති කිරීම සඳහා අවශ්‍ය වෙන මාර්ගය වඩලා
නිරෝධ සත්‍ය සාක්ෂාත් කරලා ඉරිනවම් පාන්නට ඕන දුක නැති කරන්නට. එතන තමයි ස්ත්‍රී වශයෙන් සදාකාලික වශයෙන් දුක නැති කරන ස්ථානය. වෙන කොයි ආකාරයකින්වත් සදාකාලික වශයෙන් දුක නැති කරන්නට බෑ. අතීත සංසාරයේ රූපස්කන්ධ ආරම් බැලුවොත් එහෙම ඒ රූපස්කන්ධ ඒ බහවල ඇති වුණු රූපස්කන්ධ නඩත්තු කරන්නට අපි කොච්චර දුකක් විඳලාද? ආරක්ෂා කරන්නට කොච්චර දුකක් විඳලාද? කොච්චර නඩත්තු කළත් ආරක්ෂා කළත් ඒ රූපස්කන්ධ තුළින් Tamanට කොයිතරම්නම් දුකක් පීඩාවක් විඳින්නට සිදු වුණාද කියන කරුණ තමාම අවබෝධ කරගත යුතුයි. අපායවල ඉපදිච්ච වාර ගන්න මෙතකයි කියන්නට බෑ. ඒවැයි විඳින ලද දුකත් මෙතකයි කියන්නට බෑ. බුදුරජාණන් වහන්සේ බාලපඬිත සූත්‍ර, දේවදූත සූත්‍ර වැනි සූත්‍රවල දක්වලා තියෙන අපායේ තියෙන විශාල දුක්ඛස්කන්ධය පිළිබඳව මට මහණෙනි උපමාවකින්වත් ඒක දක්වන්නට බෑ කියලා. ඒ තරම් දරුණු දුක් අපාවල විඳලා තියෙනවා. සමහර විට කල්ප ගණන්, බුද්ධාන්තර ගණන්, අසංඛ්‍ය ගණන් අවුරුදු ඒ අපාවල අපිට ඇහිලා තියෙනවා. මේ ඉපදුනාට පසුව චවින් පිඩහියති, මස්සම් පිඩහියති, නහාරුම් පිඩහියති, අට්ඨේනපි සම්පදූපායන්ති ආදී වශයෙන් අට්ඨේනපි සම්පදූපායති ආදී වශයෙන් බුදුජානන් වහන්සේ දක්වලා තිබෙනවා. අම පිච්චිලා කරවෙලා යනවා. මස් සම්පූර්ණයෙන් පිච්චි යනවා. නහර අළු වෙලා යනවා. ඇටකටු වලින් දුම විහිදෙනවා. වත්ච්ච යකඩකින් දුම විහිදෙන්නාසේ. එවැනි දුකක් ඇති වුණත් මැරෙන්නේ නැචතාව කාලං කරෝති යාවන තම්පාපං බ්‍යන්ති හෝති. ඒ අපායේ ඉදීමට හේතුපාදකෝ අකුසල කර්ම ශක්තිය තිබෙන තාක්කල් මැරෙන්නේ නැවත උපදිනවා. මැරුණත් නැවත එතනම උපදිනවා. මැරෙන්නේ ඒකෙම දුක් විඳ ඉන්නට සිදු වෙනවා. එහම ඉන්න කාලය පෑදාවල් කියලා වෙනසක් නැහැ. එක තප්පරයක් අස්සපක් නැහැ. මුළු කාල පරිච්ඡේද තුළම ඒකාන්ත දුක්ඛයක් අපට අත්දකින්නට සිදු වුණා. විපාසයි කියලා හිතනකොට ලෝහ ගුලි කටට වක් කරන බව දක්වන්නේ. බඩගිනි කියලා කියනකොට ලෝහ ගුලි කටට දාන බවයි දක්වන්නේ. ඒ ආකාරයෙන් ඒ නරකාදී වල ඉපදුනාට පස්සේ ඒ රූපස්කන්ධ තුළින් කොයිතරම්නම් දුකක්, ගැහැටක්, පීඩාවක්, කරදරයක් අපි අත්දැකලා තියෙනවද? කොයිතරම් කාල පරිච්ඡේදයක් පුරා මෙලෙස දුක් අපි අත්දැක්කද කියන කරුණ Tamanට පෙනී යන්නට ඕන. එහෙම පෙනී යනකොට Tamanට තේරෙනවා යම්කිසි ආකාරයකින් අතීත බහුලදී විඳින දුක ගැන සාමාන්‍ය වැටහීමක්වත් ඇතිවන බව. ඒ තරම් දුකක් විඳිනා ඒ ශරීර පවත්වාගෙන ගියත් නිර්සතුන් ඒ අපා ඉන්න සත්‍යයන් ඒ ශරීරයට ආශා කළා. ඒ ශරීරය පවත්වාගෙන යන්නට ඇලුම් කළා. ඒක මගේ කියලා හිතුවා. ඒ තරම් දරුණු දුකක් ලබා දෙන දෙයක් ඒ ආකාරයෙන් වැරදි ආකාරයෙන් ග්‍රහණය කරන විට ඒ අයගේ සිත් තුළ ක්‍රියාත්මක වන්නේ අනිකෂයක් නෙවෙයි, නොදන්නාකම අවිද්‍යාව. പ്രേත ලෝකවල එහෙම ඉපදුනා නම් අපි ඉපදිලා තියෙන අනන්ත වාර ගණන් පොළවේ වැලි කට ගන්නට වැඩි ප්‍රමාණයක් പ്രേතය වෙලා ඉපදිලා තිබෙනවා. ඔය ලක්ෂණ සංයුත්තේ සූත්‍ර රාශියක මුගලන් මහරහතන් වහන්සේ විසින් දකින්න ලද പ്രേතයන් ගැන බුදුරජාණන් වහන්සේට කරුණ විස්තර කළාට පසුව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාරනවා මමත් ওই ප්‍රේතයෝ දැක්කා. නමුත් මෙවැනි සත්‍ය ලෝකේ ඉන්නවද කියලා මම කිව්වොත් එහෙම ලෝක සත්‍යයක් පිළිගන්නේ නැහැ. නමුත් මම දැන් ඔබ සාක්ෂියක් වශයෙන් මේක දැකලා කියන නිසා මමත් ඒ ප්‍රේතයන් දැක්කා. මෙන්න මේ කර්ම කරලයි ඒ ප්‍රේතෝ ඒ தත්ත්වයටපත් උනේ කියලා ඒ කර්මය පවා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරලා තියෙනවා. එක් අවස්ථාවකදී එක ප්‍රේතෙක් හිටියා. කුළු ගෙඩි 60ක් නිරන්තරයෙන් ඔළුවට වැදිනවා. ඔළුව කුඩු පට්ටම් වෙලා මරණයටපත් වෙනවා. ඔළුව නැත්තටම නැතිලා යනවා. ආයෙත් ඔළුව කර්ම ශක්තිය තුලින් ඇති වෙනවා. ආයෙත් කවුරුත් ගහනව නෙවෙයි, කුළු ගෙඩි 60ක් නිරන්තරයෙන් ඔළුවට වදිනවා. මේ පුද්ගලයා කැටපෝල් එකක් අරගෙන පොඩි ගලක් කියලා ඒ කැටපෝල් එකකින් විදින්නට පුළුවන්කම තියෙන. ඒ කැටපෝල් එකකින් වෙදලා තියෙන්නේ පසේ බුදු කෙනෙකුගේ හිසට. එක සැරේයි විද්දේ ඉතා සුළු
කැටපොලයකින් බෙදින්නට පනන් තරම් සුළු වූ ගල් කැටයකින් වෙද්දී නමුත් බුද්ධාන්තර ගණන් අදත් වූ ඒ ආකාරයෙන් කුළු ගෙඩි 60ක් කුළුවට වැඩි වැඩි පිච්චෙනවා දැවෙනවා මහා විශාල දුකක් අත්දැකෙන. සමහර ප්‍රේතයන් ඉන්නවා අපි මෙහෙම දුක් විඳලා තියෙන බවයි තේරුම් ගන්නට ඕනේ මේවා කියනකොට. සමහර ප්‍රේතයෝ ඉන්නවා අසීතු වලවල ඉරිලා ගිනිගෙන දැවෙන එකක් ඇතිව විහිේ කෑග ගහ ඉන්න ප්‍රේතයෝ. ඒ අය කරපු කර්මත් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. සමහර ප්‍රේතයෝ ඉන්නවා ඇට සැකිල්ලක් විතරයි තියෙන්නේ. ඒ ඇට කෑලි කඩ කඩ කනවා වෙන සත්‍යෝ කෑග ගහ දුක් විඳින ප්‍රේතයෝ සිටිනවා. සමහර ප්‍රේතයන්ගේ හිස නැහැ. නහසේ ඇස් දෙක වගේ දේවල් පපුවේ තියෙනවා. සමහර ප්‍රේතයන්ගේ පිටහම සම්පූර්ණයෙන්ම නැහැ. වෙනත් විවිධ සත්ත්වෝ ඇවිල්ලා කොට කොට ඒ මස්සාදී ඉරිලා කනවා බොහෝ දුක් විඳිනවා. සමහර ප්‍රේතයෝ ඉන්නවා ගිනිගෙන දැවෙන සිවුරු පාත්‍ර දරාගෙන මුළු ශරීරෙනුත් ගින්දර පිට වෙනවා. ඒ සිවුරු වලිනුත් පාත්‍ර වලින් ගින්දර පිට වෙනවා. වැරදි ආකාර මහානදම් පුරපු ශ්‍රමණ අයටයි ඒ දේශෙදි වෙලා තියෙන්නේ. සාමණේර හරි සාමණේරිය හරි භික්ෂුවක් හරි භික්ෂුණියක් හරි කවුරුකුට හරි මේ විදිහට ලක්කන සංකේතයේ මහා සූත්‍ර රාශියක මේ ප්‍රේතයන් විඳපු දුක දක්වනවා විඳින දුක පිපාසිතව අවුරුදු 50 60 100 නෙවෙයි බුද්ධාන්තර ගණන් තිස්සේ දුක් විඳ කන්නට දෙයක් නැතුව සමහරට සෙම්සිටි ටිකක් සොයසය ඇවිදිනවා කලාතුරකින් ඒවා ගන්නට නැමිනකොට කොන්ද දෙකට කැඩිලා මැරෙනවා ආයෙ නැවත උපදිනවා ආයෙත් සොයසය යනවා එහෙම අනන්ත දුක් විඳිනවා සමහරට ප්‍රේතයන්ගේ ඇඟෙන් ඇතිවෙන රෝම ඒ අයගේම ඇඟවල කැපි කැපි යන තියුණු ආයුධ වගේ ක්‍රියාත්මක වන ආකාරයේ ඒ ලක්ෂණ සංවත සූත්‍රයේ දැක්වෙන සමහර සූත්‍රවල දක්වා තිබෙනවා. සමහර ප්‍රේතයන්ගේ ඇඟවල වලට ඒ තමන්ගේ ඇඟේම තියෙන ලෝභම යකඩ උල් වලින් අනින්නාසේ ඉහළට ගොස් ඇවිල්ලා වැදිලා මහා විශාල දුක් විඳිනවා. ඉතින් මේ ආකාරයෙන් සංසාරයේ කොයිතරම්නම් දරුණු දුකක් අපි ප්‍රේතය වෙලා ඉපදිලා තිබුණ විට අත්දැක්කාද කියන කරුණ Tamanට පේන්නට ඕන. ඒතා විශාල දුකක් අත්දගෙන ඒ ප්‍රේතයෝ ඒ ශරීරයට ඇලුම් කරනවා. ඒ ශරීරයේ පවත්වාගෙන යන්න ආශා කරනවා. ඒ ශරීරය මමය කියලා හිතනවා මගේය කියලා හිතනවා. අපිත් එහෙම හිතුවා එහෙම ක්‍රියා කළා අතීත බවල. ත්‍රිසන් ලෝකයේ එහෙම ඉපදුනා නම් ඉපදිච්ච වාර ගන්න කියන්නට බෑ. නොඉපදුණු ත්‍රිසන් සත්‍යයක් වශයෙන් අහවල් සතයි කියලා අපිට දක්වන්නට බෑ. අපි එහෙම සෑම සත්ත්ව ලෝකයේ සෑම ත්‍රිසන් සතෙක්ම වෙලා ඉපදිලා තියෙනවා. මේ අය දන්නවා ත්‍රිසන් ලෝකයේ සත්‍යෝ විදින දුක් සමහරට හරකුන් වශයෙන් ඉපදුනාට පස්සේ රත් වෙච්ච යකඩ දාලා හංවඩු ගහලා කියනවා කියලා පුච්චන්න. සමහර විට ඒ පිරිමි හරකුන්ගේ තමා රැටකටු කුඩු කරනවා. අතිශයින් දරුණු දුක් විඳින්නට සිදු වෙනවා. නාස් විඳිනවා කියලා. සමහර විට මරණයට ඇදගෙන යන්නේ බොහෝ කෑ ගහද්දී කරගන්න කියා ගන්නට දෙයක් නැතුව. මරණ බව දන්නවා, මැරෙන්න ගෙනියන බව, මරන්නට ගෙනියන බවක් දන්නවා. දැනගත්තත් කර කියා ගන්නට දෙයක් නැහැ. කර්ම විපාක ශක්තියෙන් ඵල දෙන නිසා අනන්ත අප්‍රමාණ කාලයක් අපි ඔලෙස හරකුන් වෙලා දුක් විඳලා තියෙනවා. එක හරකෙක් වෙලා අපි හරකුන් වෙලා බෙල්ල කපනකොට ගිය ලේ ප්‍රමාණය එකතු කළා නම් මහා සාගරයේ ජලයට වඩා ඒ ලේ අධිකයි කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ. කොපමණනම් වාර ගණනක් අපි പ്രേත ලෝකයේ මේ තිරිසන් ලෝකයේ හරකුන් වෙලා ඉපදිලා තිබෙනවා කියලා කල්පනා කරලා අවබෝධ කරගන්නට ඕන. කියන කාරණාව තේරෙන එක නෙවෙයි අවබෝධ කර ගැනීමයි අත්‍යවශ්‍ය වන්නේ. ඌරන් වෙලා කුකුලන් වෙලා ඒ වගේම බැටළුවන් වැනි සත්ත්වය වෙලා බෙල්ල කපනකොට ගිය ලේ ප්‍රමාණය එක එක සත්ත්වය වෙලා ඉපදිනකොට ගිය ලේ ප්‍රමාණය මහා සාගරයේ ජලයට අධික බව බුදුහාමුදුරුවෝ දක්වා තිබෙනවා. එතකොට සමහර ප්‍රේත මේ තිරිසන් සත්ත්වයේ ඉන්නෝ අනිත් සත්ත්වයන්ගේ ගොදුරු බවට පත් වෙනවා කොච්චර බයෙන් දුවගෙන ගියත් බේරෙන්නට ඉතාමත්ම කලාතුරකින් ලැබෙන්නේ. ඔවුන්ගේ අත්පා කකුල් ආදිය කඩ කඩ කනවා කෑලි කෑලි ඉරා කනවා කොච්චර කෑ ගැහුවත් කෙනෙක් පිහිටට එන්නට නැහැ පිහිට වෙන්නටත් බෑ.
සමහර තිරිසන් සත්වෝ වෙනස් සත්‍යයන්ගේ ගොදුරු බවට පත් වුණාට පස්සේ ඒ බලවත් තිරිසන් සත්වෝ ඒ සත්‍යයේ කොටසක් කඩාගෙන කනවා. අර ඉතිරි කෑල්ලෙන් ලේ පිරි මහා දුක් විඳා දුවන. සමහර තිරිසන් සත්වෝ තමන්ගේ පැටිය බිහි කරන්නට යන විට භාගයක් කඳෙන් එළියට ඇවිල්ලා තියෙද්දි වෙනත් භයානක සත්‍යයක් එනවා දැක්කොත් එහෙම කන බයේ දුවනෝ. අර බිහි වෙන්න ඒ තිරිසන් සතාට විඳින්න තියෙන දුක මෙතකයි කියන්නට බෑ. සමහර තිරිසන් සත්‍යයන්ට බොහෝ දවසක් කන්නට බොන්නට ලැබෙන්නේ. අපි කලින් ඉඳ බාරන්නේ මගේ කුටියේ ඉස්සරහම හිටියා නාගමාපිලෙක් දවස් 20 ගාණක් සිටියා දිගට ළඟ කට අරිනවා මහා විශාල විදිහට කන්නට මොකක්වත් නැහැ. එක දිගටම හිටියා. කොයිතරම්නම් දරුණු දුකක් ඒ වැටිච්ච තැන එහෙමම ඉන්නවා. උණ්ඩ පණක් නැහැ ඇවිදින්නට කන්නට දෙයක් නැති නිසා. ඒ විදිහට අනන්තවත් දුක් විඳලා තියෙනවා තිරිසන් ලෝකයේ. අපි ඒ ආකාරයෙන් බිඳපු දුක් ප්‍රමාණය මෙතකයි කියා සීමා කරන්නට බෑ. නමුත් ඒ තිරිසන් සත්වෝ ඒ ශරීර කූඩු වලට රූපස්කන්ධ වලට ඇලුම් කළා. ඒවා මම මගේ කියලා හිතුවා. ඒවා දිගින් දිගට පවත්වාගෙන යන්නට ආශා කළා. අපිත් ඒ විදිහටම ආශා කළා පහුගිය ආත්ම භාවවලදී. මෙතන සිත තුළ ක්‍රියාත්මක වුණේ මොකක්ද කියලා Tamanට තේරෙන්නට ඕන. මනුෂ්‍ය ලෝකයේ ඉපදුන වාර ගන්න මෙතකයි කියන්නටත් බැහැ. එක් අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන ඔබලා එක කල්පයක් තුලදී මනුෂ්‍ය වෙලාම ඉපදුනාට පසුව මරුණට පස්සේ ඇට සැකිල්ලක් ඉතිරි වෙන්නේ. මේ ඇට සැකිල්ල දිරන්නේ නැතුව තිබිලා ගොඩ ගැහුවොත් එහෙම වේපුල්ල පර්වතයේ පෙන්නලා තියෙනවා මේ වේපුල්ල පර්වතයට වඩා විශාලයි ඇටකටු ප්‍රමාණය කියලා. ඒ මිනිස්සු වෙලා ඉපදුනාට පස්සේ මව්කුස තුළ මාස 8-9ක් පිටත් පෙරි කාලයක් සමහර විට අතිශයින් මහා විශාල දුකක් අත්දැකේ. අතපය දිගාරින්නට බැරුව නමාපු ගමන්ම හැකිලිච්ච ගමන්ම අපහසු ස්ථානයක ඝන කලවරතයිත ස්ථානයක අතිශයින් දුක දහමන ස්ථානයක දැනීම් පවතිනවා. දැනීම පැවතුනත් කර කියා ගන්නට නොහැකිව අතිශයින් දරුණු දුක් විඳිනවා. බිහි වුණ තිසේ මෙසේ පහසු ස්ථානයකින් නෙවෙයි අතිශයින් අවහිර සම්බාධ සහිත බිහි වුණේ බලවත් දුකක් කරදරයක් විඳින්න. ඉපදුනාට පස්සෙ කෑ ගහන මිනිස්සු සිටින්නේ බොහෝ අවස්ථාවලදී මැරෙන්නේ නැතුව ඉපදිච්ච සෑම මිනිසෙක්ම බිහි වුණාට පස්සේ අතිශයින් දරුණු විදියට කෑ ගහනවා දුක ඉවසන්නට බැහැ. පොඩි කාලේ ඉතාම දරුණු දුක් අපි විඳා එක අනිත් පැත්තට හැරෙන්න බෑ මේ පැත්තට හැරෙන්න බෑ නැගිටින්නට බෑ කෙනෙකුගේ අපෝපස්ථාන නැතුව ජීවිතේ පවත්වාගෙන යන්නට බෑ. ඉතින් ඒ විදිහට එකම පැත්තට හැරිලා නැත්නම් උඩු පැත්තට ඉඳාගත්තා නම් මේ පැත්තට මැරිලා ඔහි අවුරුදු ගණන් මාස ගණන් සති ගණන් දින ගණන් පැය ගණන් එක දිගට දරුණු දුක් විඳ කර කියා ගන්නට දෙයක් නැහැ. කෑ ගහන එක විතරයි තියෙන්නේ. Tamanට කියා කතා කරගන්නටත් බෑ. මේකයි අමාරුව කියලා. ඉගෙන ගන්නට ගියාට පස්සෙත් අතිශයින්ම දරුණු දුක් විඳින්නට සිදු වෙනවා. ඈදාවල් නිදි මරාගෙන ඒ ගන්නන ස්ථාන කරා දුක් විඳගෙන යමින් මහා දුකක් ගැහැටක් විඳින්න. එහෙම දුක් ගැහැට විඳලා මේ ශරීරයේ පවත්වාගෙන යන්නට ගියාට පසුව මේ රූපස්කන්ධය පවත්වාගෙන යාම සඳහා කොයිතරම්නම් දේවල් කරන්නට සිදු වෙනවද කියන කරුණ තේරුම් ගත යුතුයි. මේකට හැම දවසෙම කවන්න ඕනේ, පොවන්නට ඕනේ. ඒක මහා දුකක්. එක වේලක් කවලත් මදි, සමහරට දෙවේලක් කවලත් මදි. එතකොට අද කෑවයි කියලා හෙට නොකා ඉන්නටත් බෑ. ඊයේ කාප් එක දැන් ඇතිනේ, හෙටත් ඇති අනිද්දාත් ඇති කියලා එහෙම ඉන්නටත් බෑ. ඒ විදිහට මේ ශරීරය පෝෂණය කරන්නට නොයෙක් ආකාර රස්සා කරන කුවිතෙන් කටයුතු කරන ඒ වේලද ව්‍යාපාර ආදී දේවල් කරනවා. මේවා සැප නෙවෙයි. මේවා කරන විට අතිශයින් දරුණු දුක් තමයි ලැබෙන්නේ. ලෝක සත්‍යයට ඒක දුකක් වශයෙන් සමහර නොතේරුණත් ඇත්ත වශයෙන්ම තිබෙන්නේ දුකක්. මේ විදිහට කටයුතු කරන කාල පරිච්ඡේදය තුළදී තමන් මේ ශරීරය ආරක්ෂා කරන්නට ගියාට පසු නොයෙක් දේවල් කරන්නට සිදු වෙනවා. සමහර විට සත්ත්ව ඝාතනය කරන්නට වෙනවා. නැත්නම් අනිත් සත්‍යයන්ට හිරයට පීඩා කරදර කරන්නට තිදි වෙනවා. මේවෙන් නේත වශයෙන්ම අකුසල කර්ම සංස්කාර තමයි ජනිත වන්නේ.
කෙසේ වෙතත් තමන්ගේ පංචස්කන්ධ ලෝකේ රූපස්කන්ධය කෙරෙහි ඇලී ගැලී සිටින සත්‍යයට මේක මම මගේ කියලා හිතාගෙන සිටින සත්‍යයට ඒකට ආශා කරන සත්‍යයට මේ කයතරම් මුතුන් දෙයක් කයතරම් වටිනා දෙයක් තමන්ට නැහැ. ඒක නිසා ඒක ආරක්ෂා කරන්නට මේක නඩත්තු කරන්නට පිනවන්නට නොයෙක් දේවල් ඒයට කරන්නට සිදුවෙන. ඒක කරන්නේ උපාදාන සහිත වෙවෙනිය. රහත් වෙච්ච කෙනෙකුට උනත් ඒක කරන්නට සිදු වෙනවා. බුදු වුණත් කරන්නට වෙනවා. පසේ බුදු වුණත් ඒක ඒ විදිහට නඩත්තු කරන්න සිදු වෙනවා. නමුත් ඒකයේ යථා තත්ත්වය දැකලා ඒක සිතින් අතහැරලා කරගන්නට දෙයක් නැති නිසා ඔය කරනවා. අනිත් අය එහෙම නෙවෙයි මේක මම කියලා හිතාන මගේ කියලා හිතාන උපාදාන කරගෙන තණ්හාවෙන් බැඳෙලායි කටයුතු කරන්නේ. මේව කටයුතු කරන මේ ශරීරය තුළින් කොයිතරම්නම් රෝග පීඩා ඇතිවිලා අපි අනන්ත සංසාරයේ කොයිතරම්නම් දුකක් විඳද කියලා කල්පනා කරලා බලන්නට ඕන. හිතන්නට පුළුවන් මේ අය සමාහට අපි නම් නිරෝගී අපිට නම් මෙහෙම ලෙඩ හැදෙන්නේ නැහැ කියලා. කොයි ලෙඩේ කොයි අවස්ථාවේ අපිට හැදෙයිද කියලා දන්නේ නැහැ එකක්. ඊට අමතරව අතීත බහවලදී අපිට නොසෑදුණු රෝගයක්වත් නැහැ. ඔය පිළිකා වැනි රෝග තත්ත්වවලටපත් වුණොත් එහෙම කොයිතරම්නම් දුකක් මරණය දක්වාම සමහරට අත්දකින්නට සිදු වෙනවා. ලියුකේමියා වැනි රෝග තියෙනවා. නැත්තම් ක්ෂය රෝගය වැනි රෝග තියෙනවා. බරපතල දරුණු දුක් ලබා දෙන රෝග තියෙනවා. ඉස්සර සමහර විට පුපුරන තරම් වේදනාවගෙන දෙන ඉස්සරදවල්. නැත්තම් එසේ මොළයේ ඇතුලේ තියෙන ඒ මොළයේ පිළිකා වැනි දේවල්, ඒ මොළයේ වතුර පිරීම වැනි දේවල්, මොළයේ විකෘති වෙන දේවල් ආදී නොඑක ආකාර මොළයේ ආශ්‍රිත හැදෙන රෝග කියන්නට බෑ. S2 ආශ්‍රිත ඇසෙන රෝග කොච්චරද කන් ආශ්‍රිත හැදෙනවා, නාසය ආශ්‍රිත හැදෙනවා, දිව කට උගුර ආශ්‍රිත රෝග හැදෙනවා, හදවත පෙනහැලි ආශ්‍රිත හැදෙනවා, වකුගඩු ආශ්‍රිත හැදෙනවා. ඒ වගේම උදර කොටසේ සෑම ඉන්ද්‍රිය කොටසක් ආශ්‍රිතව විවිධ රෝග පීඩා හැදෙනවා. මේවා නිසා අපිට අතීත සංසාරයේ විඳින්නට සිදු වූ දුක මෙතකයි කියා සීමා කරන්නට බැරි බව තේරුම් ගන්නට ඕන. ඒ වගේම මේ ජීවිතයේදී නොඑක ආකාර අනාගතයේදී රෝග පීඩා වලට බඳුන් වෙලා දුක් විඳින්නට සිදුවිය හැකි බව තේරුම් ගත යුතුයි. මේ ශරීරය සමහර විට විවිධ ආකාර අනතුරු වලට ලක් වීම නිසා කැඩෙනවා, බිඳෙනවා. සමහරට ඇටකටු කුඩු වෙනවා, ඇටකටු පනිනවා. සමහර ඇටකටු පුපුරනවා. බොහෝ බලවත් දුක් විඳින්නට සිදු වෙනවා. සමහර සොරොන්ගේ සතරංගෙන් ගුටි බැට කන්නට සිදු වෙනවා. සමහර විට මැසි මදුරු වදුරු ආදී නිසා නොඑක් දරුණු පීඩා ඇති වෙනවා. දැන් කාලේ අලුතෙන් හැදීගෙන පැතිරී යන විවිධ මදුරුන් නිසා ඇති වෙන රෝග ගැන කල්පනා කරන කොයිතරම්නම් දරුණු දුකක් ඒ ඇයට විඳින්නට සිදු වෙනවාද කියලා බලන්න. දැන් ඩෙන්ගු මදුරුවෙක් ගෑවට පස්සේ ඇති වෙන වේදනාව අතිශයින් දරුණු බවයි කියන්නේ. චිකන් ගුන්යා වැනි රෝගයක් හැදුනාට පස්සේ අවුරුදු ගාණක් තිස්සේ රෝගේ සුව වුණත් ඒකේ තියෙන වෛරස් ගතිය තිබීම නිසා විවිධ ආබාධ ඊට පස්ව නැවත ඇති වෙනවා. විවිධාකාර අමනුෂ්‍ය වදුරු සමහර විට මේ ජීවිතයේදී සමහර අයට අත්දකින්නට සිදු වෙනවා. මේ ජීවිතේ අත්දැකේ නැතත් අතීත බහවලදී අපි අමනුෂ්‍ය වදුරු වලට ලක් වෙලා විඳින දුක මෙතකයි කියන්නට බෑ. ඒ වගේම මේ ශරීරයේ ව්‍යාධි දුක පමණක් නෙවෙයි ජරා දුකටත් අනිවාර්යයෙන්මපත් වෙනවා. ජරාවටපත් වෙච්චි බොහෝ වයසට ගිය ලෙඩුන් නැත්තම් ඒ ජරාවටපත් වූ අය විඳින දුක මේ අය සමහර විට දැකලා ඇති. මේ ආකාරයෙන් ජරා දුක් සමහරට අවුරුදු 10 15 20 ඊටත් වැඩි කාලයක් පුරා අතිශයින්ම දුක් විඳින්මින් පවත්වාගෙන යමින් ඒ ශරීර වලටම ආශා කරමින් ඒකම මගේ කියලා හිතමින් ඒකම ප්‍රාර්ථනා කරමින් ඒ ජරා දුක අත්දකින පුද්ගලයෝ කටයුතු කරන ආකාරය දැක්කාට පසුව මේ ඇයටම තේරුම් ගන්නට පුළුවන් ශක්තිය ලැබෙන්නට ඕනේ. අපිත් මෙහෙම තමයි අතීත සංසාරයේ කොයිතරම්නම් දුකක් ගැහැටක් විඳලා තියෙනවද කියලා. මේ ශරීරය තුළින් අවුවෙන් දුක් ලැබෙනවා, වැස්සෙන් දුක් ලැබෙනවා, සීතලෙන් දුක් ලැබෙනවා. සමහරට උෂ්ණාදී ඉවසන්නට බැරුව සමහර විදේශීය රටවල, ඉන්දියාවෙනි රටවල සත්ත්වෝ මැරි වැටෙනවා. මිනිස්සුયો මැරිලා වැටෙනවා. සමහර විට අධික සීතල උසලන්නට නැහැ වුණාට පසු බටහිර ලෝකයේ සමහර රටවල සත්ත්වෝ මැරෙනවා, මිනිස්සුયો මැරෙනවා. සීතල උෂ්ණේ තරම් දරුණු. ඉතින් මේ විදිහට මේ ශරීරය තුළින් ඇතිවෙන අනන්ත ප්‍රමාණ දුක ගැන Tamanට තේරුම් ගන්නට පුළුවන් ශක්තියක් තිබෙන්නට ඕන.
එහෙම තේරෙනකොට මේක මහා දුක් ගොලියක් දුක්ඛ කන්දයක් කියලා Tamanටම අවබෝධ වී පෙනී ආයිතු. ඒ පෙන්වොත් වෙන පමණයි මේ දුක ගැන Tamanට අවබෝධයක් ඇති කරගන්නට පුළුවන් වන්නේ. ඊළඟට බලන්නට ඕන මේ අතීත සංසාරයේ විඳින ලද දුක අපි එකතු කරලා ගැලුවොත් එහෙම ඒ දුක කොච්චරද කියලා. දුකක් ඇති වෙච්ච ගමන් ඒ දුක නැති වෙනවා, වෙන දුකක් ඇති වෙනවා, ඒ දුකක් නැති වෙනවා. ඒකයි දුකේ ස්වરૂපය. නමුත් අපි අතීත සංසාරේ පුරා විඳින ලද දුක ඒක රාශී කරලා අපි බැලුවොත් එහෙම මේ විශ්වයේම ඉඩමදී ඒ අපි විඳින ලද දුක තබන්නට. ඊටත් වඩා විශාල දුකක් අපේ සංසාරයේ විඳලා තියෙනවා. මේ තරම් දරුණු දුක් ලබා දෙන මේ රූපස්කන්ධය මම කියලා හිතුවනම් ඒක තමාගේ සිතේ තියෙන විශාල මෝඩකමක්. මේ තරම් ගිය බහවල උපෝපම් බහවල පැවති රූපස්කන්ධය තුලින් දුක් විඳින මේ රූපස්කන්ධේ මමය මගේය කියලා හිතනවා නම් ඒක මහා මෝඩ ක්‍රියාවක්. මේ තරම් දුක් ලබා දෙන දුක් ලබා දුන් මේ රූපස්කන්ධයේ පවත්තාඥයන්ට ආශා කරනවා නම් ඒකත් මෝඩකම වැඩක්. මේ දුක්ඛස්කන්ධේ නැවත නැවත උපදවා ගන්නට යම් කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් අපේක්ෂාවක් තියනවා නම් ඒකත් මහා විශාල මෝඩ වැඩක්. මේ සියල්ලම තමාගේ සිත තුළ ක්‍රියාත්මක වුණා මේ තරම් දුක්ඛක් වූ දුක්ඛ සමුදයක් වූ රූපස්කන්ධයේ කෙරෙහි මම ඇලුනේ කොයිතරම් මෝඩකමකින්ද මම බැඳුනේ මම ආශා කළේ නැවත නැවත භවයේ ඉපදිලා දුක් විඳින්දා පවත්වාගෙන යන්නට මේ ශරීරය ප්‍රාර්ථනා කළේ කොයිතරම්නම් මෝඩකමකින්ද කියලා Tamanටම අවබෝධ වෙලා පෙනී ආයි. එහෙම පෙනෙනකොට ශරීරයේ අතීත සංසාරයේ විඳින දුක ගැන Tamanට අවබෝධ වෙන විට මේ පංචස්කන්ධ ධර්මයන්ගේ රූපස්කන්ධේ පරමාණුක තරම්වත් රූප කොටසක් ලෝකයේ කිසිම තැනක පවතිනවා නම් එතන පවතින්නේ දුකක්. ඒක නිසා මේ රූපස්කන්ධේ පරමාණුක පමණ රූප කොටසක්වත් ලෝකයේ කිසිම තැනක නොපැවතිය යුතුයි නොඉපදෙන්නට සුදුසු නැහැ කියන කරුණ තමාටම අවබෝධ වී පෙනී යනවා නම් දුක ගැන තරමක් දුරට රූපස්කන්ධයේ දුක ගැන තරමක් දුරට තමාට අවබෝධ නා කියලා හිතන්නට පුළුවන්. ඒ කියන්නේ එක තප්පරයක් නෙවෙයි එක ශරණයක කාලයක්වත් පරමාණුක තරම් ඊතාසුළු රූප කොටසක්වත් මොනම ලෝකයකවත් නොපැවතිය යුතුයි. ඒ තරම් භයානක දුකක් වූ දුක්ඛ සමුදයක් වූ මේක කෙරෙහි මම කලකිරිය යුතුයි. මේ දුක දින දුක්ඛ සමුදයක් වූ මේ රූපස්කන්ධේ මම කියලා ගත්තෙන් පුයිතරම් මෝඩකමකින්ද ඒකට ආශා කළේ මොනතරම් මෝඩකමකින්ද ඒක නැවත නැවත උපදවා ගන්නට භව ආශාවෙන් යුතුව කටයුතු කළේ කොයිතරම්නම් අඥානකමකින්ද කියන කරුණ තමාටම අවබෝධ වී යායිති. මේ අවබෝධය කෙනෙකුට ඇති කර දෙන්නට බෑ. තමාගේ සිත තුළින් ඇති වී පැන නැගිය යුතු කරුණ. ඒක වෙනත් කෙනෙකුට බලෙන් පොවන්නට පුළුවන් දෙයක්, ඇති කර දෙන්නට පුළුවන් දෙයක් නෙවෙයි. බුදු කෙනෙකුටවත් ඒක කරන්නට බෑ. තමාගේ නුවණින් තමාගේ අවබෝධයෙන් ඒක දැකිය යුතුයි. මේ තරම් දරුණු දුක් ලබා දෙන රූපස්කන්ධයේ තුලින් මේ විශාල දුක් අපි අත්දැක්කේ වේදනාස්කන්ධයේ ක්‍රියාත්මක වීම නිසා. මේ වේදනාස්කන්ධයට බොහෝ දෙනෙක් ඇලෙනවා. සුඛ වේදනාවට ඇලෙනවා, දුක් වේදනාවට ගැලෙනවා, අවිද්‍යාවෙන් මෝඩකමින් යුතුව කටයුතු කරනවා උපේක්ෂා වේදනාව කෙරේ. අතීත සංසාරයේ මේ ආකාරයෙන් විඳින ලද දුක එකතු කළා නම් තබන්නට මේ විශ්වයවත් ඉඩමදී කියන ප්‍රකාශය මා කලින් කියවා මේ අවංකව හදවතින්ම මේ කියන්නේ. මේ තරම් දරුණු දුක් ගෙනත් දීපු මේ වේදනා ස්කන්ධය කෙරෙහි කුයිතරම්නම් කලකිරිය යුතුද කියන කරුණ Tamanට එතකොට තේරෙනවා. ඊතාසුළු සුඛ වේදනාවක් ලැබුණා විය හැකියි. ඒකත් ඇත්ත වශයෙන්ම සුඛයක් කියලා හිතපු විපරීත සංඥාව තුළින් තමා අත්දැක්කා විනා සත්‍ය වශයෙන් අත්දකින්න ලද සැපක් නෙවෙයි. ඒ සැපේට ඇලීම නිසා නැවත නැවත සංසාර දුකට විඳලා දුකටපත් වෙලා අනන්ත ප්‍රමාණ කාලයක් සංසාර දුක විඳලා. එතකොට මේ දුක් වේදනාව කෙරේ අතිශයින්ම කලකිරිනවා පමණක් නෙවෙයි
මේ සැප වේදනාව කෙරෙහි පවා අතිශයින්ම කැළකෙරෙනවා. මේ සැප වේදනාව මම විඳිනවත් නෙවෙයි, මගේ සැප වේදනාවකුත් නෙවෙයි, මේක සෑම වෙලාවෙම පවතින සැප වේදනාවකුත් නෙවෙයි. දැන් ඇතිලා දැන් පැවතිලා දැන් නැතිලා යන මේ වේදනා මාත්‍රයක්. ඒකට ඇලිලා බැඳිලා ආශා කරලා ඒ වේදනාව නැවත නැවත උපදවා ගන්නට කටයුතු කර නොඑක් කර්ම සංස්කාර රැස් කරගෙන සංසාරේ නීතනම් දීර්ඝ කාලයක් පුරා අපි විඳින ලද දුක Tamanටම අවබෝධ වෙලා පෙනෙනවා නම් මේ සුඛ වේදනාව කෙරෙහි ඇලෙනවා නෙවෙයි, සුඛ වේදනාව තරම් පියවිය යුතු දෙයක් තවත් මේ ලෝකේ නැහැ කියලා Tamanටම අවබෝධ වී යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ විසින් වදාළන්නේ බාහිතබ්බම් වික්ඛවේ ඒතස්ස සුඛ වේදන ප්‍රකාශ වේදනායි කියලා දැක්කේ. ඒ සුඛ වේදනාව කෙරෙහි ඔය වැස්සේ තෙමෙන එළියට සුඛ වේදනාව කෙරෙහි ඇතුළට එන්න. හොඳයි. එතකොට මේ ආකාරයෙන් මේ දුක් වේදනාව ගැන අවබෝධයක් ඇති වෙන විට තමන් යම් කිසි සුඛ වේදනාවක් විඳා නම් මේ සුඛ වේදනාවට ආශා කිරීම නිසා සංසාර දුක් මේ ආකාරයෙන් ඇති කර දුන්නා කියන කරුණක් අවබෝධ වෙන විට මේ සුඛ වේදනාවට පියවිය යුතුයි, මේකට ආශා කරනවා නෙවෙයි, මේක කෙරෙහි කලකිරිය යුතුයි කියන හැඟීමයි තමාගේ සිත තුළ ඇතිවන්නේ. තමන් අතීත සංසාරයේ මේ ආකාරයෙන් දෙකින ලද දුක ගැන මන අවබෝධයක් ඇති වෙනකොට වේදනා ස්කන්ධය කෙරෙහි සුඛ වේදනාව කෙරෙහි මොනම ආකාරයකින් රාගානුසයක්වත් සබාගත යුතු නැහැ. ඒ වගේම දුක් වේදනාව මම විඳින්නේ එකක් නෙවෙයි, මගේ වේදනාවකුත් නෙවෙයි, මේක කෙරෙහි පටිඝ අනුසයෙන් බැඳෙන්නට නොසුදුසිය. මේ වගේම උපේක්ෂා වේදනාව නිරන්තරයෙන් ඇති නැති යන එකක් වෙන අවබෝධයේ පිහිටලා ඒක කෙරෙහි මුලා නොවිය යුතුයි කියලා ඒ කෙරෙහි පවතින අවිද්‍යා අනුසය දුරු කළ යුතුයි කියන හැඟීම කෙනෙකුගේ සිතට ඇති විය යුතුයි. එහෙම ඇති වෙනකොට මේ වේදනා ස්කන්ධය කෙරෙහි එක ශ්‍රණයක්වත් මේ වේදනාව නොපැවතිය යුතුයි කියන හැඟීම තමාගේ සිතට අවබෝධ වෙලා පේනවා. එකම සුඛ වේදනාවක්වත් දුක් වේදනාවක්වත් නිදහස් වේදනාවක්වත් එක ශ්‍රණයක්වත් නොපැවතිය යුතුයි කියන හැඟීම අවබෝධය Tamanට වැටහෙනවා නම් වේදනා ස්කන්ධය ගැන, වේදනා ස්කන්ධයේ දුක ගැන Tamanට තරමක් දුරට අවබෝධ වුණා කියලා සෑහීමකට පත්වන්නට පුළුවන්. එසේ නැති සත්‍යෝ මේ සුඛ වේදනාවට ඇලෙනවා, දුක් වේදනාවට ගැටෙනවා, ඒකම නැවත නැවත උපදවා ගන්නට උත්සාහ කරනවා. මේ විදිහට තමයි අතීත බහවලදී මේ දක්වා විඳින ලද දුක ගැන සම්පූර්ණ අවබෝධයක් ඇති වෙනකොට මේ සංසාරේ පුරා විඳින ලද දුක මෙතකයි කියලා Tamanට තේරෙනකොට Tamanට තේරෙනවා අර බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කළේ අතීත සංසාරයේ Taman විඳින ලද දුක දන්නවා නම් මහණෙනි, උඹලගේ හිස ගිනිගත්තත් ඒ හිස ගිනිගෙන දැවෙද්දි ඒ ගින්දර නිවන්නට නෙවෙයි උඹලා උත්සාහ කරන්නේ, අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කිරීමටයි උත්සාහ කරන්නේ කියන කරුණ බුදුරජාණන් වහන්සේ විසින් වදාළා තියෙන්නේ කොයිතරම්නම් ගැඹුරු අවබෝධයකින් යුතුවද කියන කරුණ තමන්ටම තේනියයි. මේ ධර්මයේ අහනකොට තමන්ටම අවබෝධ වෙන්නේ නැති අය විසින් ඒවා වචන මාත්‍ර වලින් පමණ සීමා කරනවා. ඒ ඇයට නිවන් ලබන්නට බෑ. ඒක නිසා මේ ආකාරයෙන් තමන්ට වේදනා ස්කන්ධයේ යථා තත්ත්වය අවබෝධ වෙලා වේදනා ස්කන්ධය කෙරෙහි උතුම්ම කලකිරීමක් ඇති වෙයි. වේදනාව කෙරෙහි තියෙන ආශාව සම්පූර්ණයෙන්ම නැති වියයි. මේ වේදනාව එක ස්නේහයක්වත් නොපැවතිය යුතු ධර්මයක් කියන හැඟීමයි Tamanට ඇතිවන්නට ඕනේ. මේ තරම් දරුණු දුක් වේදනා ගෙන දුන්න මේ වේදනාවට මං ඇරුණේ කොයිතරම් මෝඩකමකින්ද, මේ වේදනාව මම්මගේ කියලා ගත්තේ කොයිතරම් මෝඩකමකින්ද කියලා තේරුම් ගන්නට ඕනේ. එදා Tamanගේ රූපස්කන්ධය තුළින් විවිධ වේදනා දුක් ගෙන දෙන විට ඒකට ඇලිලා ඒ වේදනාව ගෙන දෙන සත්‍යයන් කෙරෙහි නොඑක ආකාරයෙන් විරුද්ධ වෙලා කටයුතු කළා වෙන්නට පුළුවන්. කටයුතු කළා. නමුත් ඒ රූපස්කන්ධ ඒ බහවල එතනම දාලා ගියා. ඒ වේදින් රැස් කරගත්තු කර්ම විපාක ශක්තියෙන් වල ප්‍රතිඵල අපට සමහරට අදත් අත්දකින්න සිදෙනවා. මේ කය ස්ත්‍රියක් විසින් හරි පුරුෂයෙක් විසින්
අත්තරලා යන්නේ කියන කරුණ බුදුහාමුදුරුවෝ දක්වා ඇති දෙයක්. Tamanට තේරෙන්නට ඕනේ ඒක බව. එහෙම තේරෙනකොට මේ වේදනා ස්කන්ධය කෙරෙහි මොන්නම ආකාරයේ කොයිතරම් උසස් වේදනාවක් අත්දැක්කත් ධ්‍යාන සෝයක් වේවා පලසංවස් සෝයක් වේවා මොකක්වත් දිව්‍ය බ්‍රහ්මසෝ ගැන කතා කරන්නට දෙයක් නැහැ. ඒ ගැන කීවාට පසු මම කියන්නේ නිවන්සව ගැන නැත්තම් ධ්‍යානසව ගැන කතා කරනකොට දිව්‍ය ලෝක සත්‍ය ගැන කියන්නට දෙයක් ඇත්තෙම නැහැ. ඒවා පවා ඇති වෙනවා පැවතෙනවා නැති වෙනවා සංස්කාර ධර්ම මාත්‍රයක් පමණයි. තමා අත්දකින්නවා නෙවෙයි, තමාගේ එකක් නෙවෙයි. වේදනාව ඇති වෙලා නැතිලා ගියාට පස්සේ ඉතිරි වෙච්ච දෙයක් නැහැ. මේ කොයි වේදනාව ඇති වෙලා නැතිලා ගියත් මේකේ හේතුඵල මත ක්‍රියාත්මක වන්නේ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම තුළින් මට ඇතිවන යහපත කොමත්ද කියන අවබෝධය Tamanට තේරෙනවා. එහෙම තේරෙනකොට තමන්ගේ ප්‍රඥාවෙන් දකින්නේ තමාගේ අවිද්‍යාව. අවිද්‍යාව දැකිය යුතු වන්නේ ප්‍රඥාවෙන්, අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ තමාගේ සිත තුළ. මේ ආකාරයෙන් රූපස්කන්ධයත් වේදනාස්කන්ධයත් දකින්නකොට තමන්ට තේරෙන්නට ඕන ඇහැට රූප පෙන්නලා ලෝක සත්‍යෝ දස්සන රූප වලට ඇරෙනවා, අපේ රූප වලට ගැටෙනවා, මඳහත් රූප වලට මෝඩකමින් හිතුව රැවටෙනවා, සමහරට ඇලිලා නොඑක ආකාර කායික වාචික මානසික ක්‍රියා කරනවා, ගැටිලා කායික වාචික මානසික ක්‍රියා කරනවා, අකුසල සංස්කාර රැස් කරනවා, කුසල සංස්කාර රැස් කරනවා. නාසයට ගඳ සුවඳ ඇහුණාමත් එහෙමයි. දිවට රස ආවුණාන් පස්සෙත් නොඑක ආකාර ක්‍රියාත්මක කරන චිත්ත ක්‍රියාත්මක වන ආකාරය මෙයයි තේරුම් ගන්නට. ඒ දිව පිනවන්න සමහරට සත්ත්ව ඝාතන කරනවා, හොරකම් කරනවා, නොඑක් දේවල් කරනවා. කන පිනවන්නට නැත්තම් කනට ඇහෙන ශබ්ද කෙරෙහි ගැටුණාට පස්සේ කරන කායික වාචික මානසික ක්‍රියා කෙලවරක් නෑ. කය පිනවන්නට කය තුලින් සතුටක් අත්දකින්න ලෝක සත්‍ය නොකරන දෙයක් නෑ. මේ ගෙවල් දොරවල් හදන්න, යාන වාහන ගන්න, ඉඩ කඩම් ගන්න, ඒකී රස්සා කරන්න, මිල මුදල් හම්බ කරන්න. නොඑක ආකාර දුක් ගැහැට ලබා දෙන මේ ශරීර කූඩුව පවත්වාගෙන යාම සඳහා ඒක මම මගේ කියලා උපාදාන කරගන්න. මේ විදිහට කටයුතු කරන ලෝක සත්‍ය නොඑක ආකාර කර්ම සංස්කාර රැස් කරනවා. ඒක දුකක් ගැන දන්නේ නැති අවබෝධය නිසා සිදුවන දෙයක්. දුක්ඛේ යඥාන දුක ගැන නොදන්න අවබෝධය. එතකොට ඒ විදිහට වේදනා ස්කන්ධය කෙරෙහි අරිය අවබෝධයක් ඇති වෙනවා නම් Taman ඒ වේදනාව අත්දැකේ ඇහැට රූපයක් දැකලා කනට ශබ්දයක් අහලා ආදී වශයෙන් ඉන්ද්‍රියන්ට අරමුණු හමු වීම තුළින් මේවාට ඒ අරමුණු වලට ඇලුනා, අරමුණු වලට ගැටුණා. Tamanගේ සිත තුළ තියෙන අවිද්‍යාව තුළින් මේ ආකාරයෙන් අතීත භවවලදී රූපස්කන්ධය අල්ලාගත්තා, වේදනාස්කන්ධය අල්ලාගත්තා, ඒවට ඇලුනා, ඒවට බැඳුනා, ඒවට ගැට ගැවුණා. ඒවා කෙරෙහි අමනාපයෙන් හිතව කටයුතු කළා. ඒවා තුළින් කර්ම සංස්කාර විවිධාකාරයෙන් රැස් කළා. මේ විදිහට දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වුණා. කැරකි යන මහා විශාල යන්ත්‍රයක් වාගේ. හරියට අපි කොන්ක්‍රීට් වැනි දේවල් මිශ්‍ර කරන අතිවිශාල යන්ත්‍රයක් තියෙනවා නම් ඒක නිරන්තරයෙන් කැරකි ඇතුලේ තියෙන දේවල් එහාට පෙරලනවා මෙහාට පෙරලනවා වගේ. මේ ලෝකයේ සියලුම සත්‍යෝ රහත් වූ සෑම කෙනෙක්ම මේ විශ්වය කියන එක සම්පූර්ණයෙන්ම අර සිමෙන්ති මිශ්‍රණය අනන යන්ත්‍රය තරම් විශාල එකක් නම් ඒක ඇතුලේ එහාට කැරකෙනවා මෙහාට කැරකෙනවා උඩට යනවා යටට එනවා අහලට හරහට යනවා කර්ම සංස්කාර රැස් කරගෙන සංස්කාර ගොඩියේම බැස ගන්න. මේක Tamanට තේරුම් ගන්නට ඕන මේ තරම් කර්ම සංස්කාර ගොඩක් රැස් කර දීපු මේ රූපස්කන්ධය මේ තරම් කර්ම සංස්කාර ගොඩක් රැස් කර දීපු මේ වේදනා ස්කන්ධය කෙරෙහි දුක්ඛ සමුදය සත්‍ය උපදවා දීමට හේතුපාදකෝ මේ රූප හා වේදනා ස්කන්ධ කෙරෙහි කොයිතරම්නම් කලකිරිය යුතුද කියලා Tamanටම අවබෝධ වෙන්න පෙනියන්නට. එහෙම පෙනෙනකොට මේ වේදනාව කෙරෙහි අපමණ හේනොකත් ආශාවක් තබාගත යුතු නැහැ කියන කරුණ Tamanට අවබෝධ වෙයි. ඒකයි බුදුහාමුදුරුවෝ එක්තැනකදී කළා ප්‍රකාශ කරන්නේ මහණෙනි සුඛ වේදනාව කෙරෙහි රාගානුසය අයින් කරන්නේ නැතුව දුක්ඛ වේදනාව කෙරෙහි පටිඝානුසය නැති කරන්නේ නැතුව උපේක්ෂා වේදනාව කෙරෙහි අවිජ්ජා අනුසය ඉවත් කරන්නේ නැතුව අවිද්‍යාව අයින් කරලා විද්‍යාව උපදවා ගන්නේ නැතුව මේ දුක කෙලවර කරයි කියන කරුණ කිසිදාක සිදුවිය නොහැක.
මේ විදිහට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළේ. ඒ නිසායි ඒ ප්‍රකාශවල ඒ ප්‍රකාශ කිරීම බුදුරජාණන් වහන්සේ විසින් කළේ කොයිතරම්නම් ගැඹුරු අවබෝධයකද පිහිටලාද කියන කරුණ තමන්ගේ අවබෝධය තුළින් දකිනවා නම් තමයි සුදුසු. මේ තරම් වේදනා දුක් ලබා දිච්චි රූපස්කන්ධයේ වේදනාස්කන්ධයේ ක්‍රියාත්මක වෙන විට අනිත්‍ය ස්කන්ධ ක්‍රියාත්මක උනේ කොහොමද කියලා දකින්න. සංඥා ස්කන්ධයෙන් ඔක්කොම මුලා වුණා. ඒ වගේම සිත තුළ තියෙන අවිද්‍යාව සංස්කාර ස්කන්ධයට අයද්දයක්. ඒ තුළින් කරන කුසල අකුසල ක්‍රියා ඔක්කොම සංස්කාර ස්කන්ධයට අයද්දයක්. විවිධාකාර සිතිවිලි ඔක්කොම සංස්කාර ලෝකයට අයද්දයක්. අවුල් ජාලාවක්සේ පැටලි කැරකි පරිභ්‍රමණය වෙමින් මේ තුලම කැරකුණා සංසාරේ පුරා. මට මේකට හරි උපමාවක් සිහියට නැගෙන්නේ මට ඒ දර්ශනයේ පේනවා මේ කැරකෙන ආකාරය. ඉතින් මේ මුළු විශ්වයේ සත්‍යවම මේ ආකාරයෙන් එකම දුක්ඛලියක් තුල කැරකි පරිභ්‍රමණය වෙනවා. මේක හරියට දකින්නකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු පාඩයක් සිහියට නැගෙනවා දුක්ඛේ පටිච්චිතෝ ලෝක සංනිවාසෝ. මුළු විශ්වයේ සෑම සත්‍යෙම දුකේ පීඩලා සිටින්නේ. බුදුහාමුදුරුවෝ මේ ප්‍රකාශය කළේ කොයිතරම්නම් ගැඹුරු අවබෝධයකින් ගැඹුරු දර්ශනයක සිටලාද කියලා Tamanටම අවබෝධයලා පෙනෙනවා නම් තරමක් දුරට හරි මේ දුක ගැන අවබෝධයක් ඇති වුණා කියලා සෑහීමකටපත් වන්නට පුළුවන්. එතකොට මේ භවයේ අතීත භවයේ අනාගත භවවලදී මේ ආකාරයෙන් විශාල දුකක් ලබා දෙන මේ පංචස්කන්ධ සංඛ්‍යාත සංස්කාර ලෝකය පවත්වාගෙන යාමට හේතුපාදකෝ කර්ම සංස්කාර අපි රැස් කළා. මේ කර්ම සංස්කාර තුළින් මේ තරම් දුකක් ලබා දුන්නා. මේ දුක් ලබා දීපු කර්ම සංස්කාර යහපත් දෙයක් කියලා හිතුවනම් ඒක අනික්‍රම මෝඩ ක්‍රියාවක්. තමන්ගේ විඥානස්කන්ධයේ පැවැත්ම පවතිනවා දැනුත් තියෙනවා. මේ විඥානස්කන්ධයේ පැවැත්ම තිබෙන නිසාම මේ ඔක්කොම දුක් විඳින්නට සිදුවෙනවා. මේ විඥානස්කන්ධයේ පහළ වීමට හේතුපාදක උනේ අර කියන ලද ආකාරයෙන් රැස් කරන ලද කර්ම ශක්තිය. මේ ආත්මේ මරණ අවස්ථාවේදී මේවා මම කියලා හිතුවා. මේවා මගේ දේවල් කියලා හිතුවා. මේක ආත්මයක් කියලා හිතුවා. කර්ම සංස්කාර රැස් කරගෙන හිටියා. ආශා කළා, උපාදාන කළා, නොඑක් දේවල් අල්ලගෙන දැගලුවා. මෙහෙම කරන විට සිත ක්‍රියාශීලී වෙනවා. ඒවා නිරුද්ධ කරපු කෙනෙකුගේ සිත අක්‍රියත්වයටපත් වෙනවා, නිසලත්වයටපත් වෙලා විමුක්ති භාවයටපත් වෙච්ච සිතක් බවට පරිවර්තනය වෙනවා. එතකොට මේ විමුක්ත සිතක් තියෙනවා නම් ওই මොකක්වත් සිදුවන්නේ. එදා ඒව නොතිබුණු නිසා ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙච්ච සිත මරණ මොහොතේදී එතන එලෙසින් ක්‍රියාත්මක වුණා. ඒ ආත්ම භාවයේ ඒ රූපස්කන්ධය අසුරගෙන ඒ සිතට පවතින්නට හැකියාවක් ලැබුණේ නැහැ. මෙරිච්ච නිසා ඒ අවසාන මරණ මොහොතේ පැවති සිතවිලි පරම්පරාවට අනුකූල වන පරිදි තවත් තැනක මේ ප්‍රතිසන්ති විඥානය ගිහිල්ලා එල්ලුණා. ඒක එල්ලෙච්ච නිසා මේ තරම් දුක් ගැට විඳින්නට සංසාරේ පුරාම අපට සිදුවනවා. මේ භවයේත් ඒ දුක් විඳිනවා. මේ විඥානයේ දිගින් දිගට පැවතගෙන යෑම තරම් භයානක දෙයක් තවත් තියෙනවද කියලා එතකොට Tamanට තේරෙයි. Tamanට යම් කෙනෙක් මේ විදිහට කටයුතු කරලා සිත විමුක්ති භාවයට පත් කරගෙන සිටිනවා නම් ඒ විමුක්ති සිත තබා ගන්නට කිසිම ආශාවක් නැහැ. තබා ගන්නට නෙවෙයි ඒක නැති කර ගන්නට අවශ්‍යයි. ඒක නැති වෙනවා දකින්න ඒ කැමති. නමුත් ඒයට ඕනෑ විදිහට ඒක නැති කර ගන්නට බෑ. ඒකට ඕනෑ විදිහට ඒක සම්පූර්ණයෙන්ම සදාකාලික වශයෙන්ම නිවා ගන්නටත් බෑ. අනාත්මයක් වශයෙන් ක්‍රියාත්මක වන මේ සිතේ පැවැත්ම ප්‍රතිසන්දි විඥානයේ වශයෙන් පැවති කර්ම විපාක සත්‍ය තුළින් දිගින් දිගටම මේ ජීවිතේ මරණ තෙක්ම පවතිනවා. ඒ නිසාම මේ දුක් විඳින්නට සිදුවෙනවා. සංසාරේ පුරාම ඔක සිදුවනවා. මෙතනින් මැරෙනකොට සිත තව තැනක උපදිනවා. කොයි ලෝකයක උපදිනවා, දෙවියෙක් වුණත්, බ්‍රහ්මයෙක් වුණත්, මාරයෙක් වුණත්, සුද්ධාවාසයක උපදිනවා.
අරූපාවචර ලෝකයක බුදුනත් ඒ සිත මම කියලා ගත්තා මෝඩකමට මගේ කියලා ගන්නවා මෝඩකමට. ඒ සිතට ආශා කරනවා ඒක ආත්මීය සංකල්පයකින් යුතුව ග්‍රහණය කරනවා. මේ ආකාරයෙන් කටයුතු කරන විට මුළු ලෝකයේ සෑම සත්‍යයක්ම දුක ගන්නෙත් නැහැ දුක්ඛ සමුදය දන්නෙත් නැහැ නැවත ඉපදීමේ ක්‍රියාදාමයේ දන්නෙත් නැහැ ඒක නැති වෙන ක්‍රියාදාමය නැවත ඉපදීම නැති වෙන ක්‍රියාදාමයේ දකින්නටත් බෑ එම නිසා අවිද්‍යාවෙන් යට වෙලා රහත් වූ සෑම කෙනෙක් අවිද්‍යාය නියුතු ලෝකෝ කියලා බුදුහාමුදුරේ ඒක නිසා ප්‍රකාශ කළා මුළු විශ්වයම අවිද්‍යාවෙන් වැහිලා මහණෙනි කියලා. මේවා බුදුරජාණන් වහන්සේ කොයිතරම්නම් ගැඹුරු අවබෝධයකින් අත්දකලාද මේ ප්‍රකාශ කළේ කියලා තමන්ගේ අත්දැකීම තුළින් දකින්නට පුළුවන් නම් අන්න එතකොටයි බුදුහාමුදුරුවෝ කිව්වේ මොනවද කියලා තේරෙන්නේ වචන නෙවෙයි. ඒකයි මම කිව්වේ මේවා අවබෝධ කරගන්නටයි අවශ්‍ය වන්නේ කියලා තේරුම් ගැනීම නෙවෙයි කියලා. එහෙම වෙනකොට තමන්ට තේරෙනවා මේ විඥාන මාත්‍රය මුළු විශ්වයේ කිසි තැනක කොයි තැනකවත් දිව්‍ය ලෝකයක වේවා මහා බ්‍රහ්ම ලෝකයක වේවා සුද්ධාවාසික වේවා රූපාවචර ලෝකයක කොයි ලෝකයකවත් කස්සනයක්වත් නොපදී යුතු තැනක් නොපැවතිය යුතු දෙයක් කියන හැඟීම තමාට අවබෝධ වී. එහෙම අවබෝධ වෙනකොට මේ විඥානස්කන්ධයේ පැවැත්ම කෙරෙහි අතිශයින්ම කලකිරෙනවා. එහෙම කලකිරෙන පුද්ගලයාට යම්කිසි ධ්‍යාන මට්ටමකට සිතපත් වෙලා සෝයක් ඉදිනා නම් එතන විඥානස්කන්ධයේ පැවැත්ම තියෙනවා විඥානස්කන්ධයේ පැවැත්ම දුකේ පැවැත්ම දුක්ඛ සමුදය සත්‍යයේ පැවැත්ම යම්කිසි කෙනෙක් මාර්ගඵලයක් ලැබලා ඵල සමවතර සමවදිනා නම් එතන විඥානයේ පැවැත්ම තියෙනවා එතන දුකක් තියෙන්නේ එතන දුක්ඛ සමුදයක් තියෙනවා දුක්ඛ නිරෝධය කියලා කියනවා ඇත්ත තමයි. නමුත් ඇතුලින් ක්‍රියාත්මක කරන විඥානස්කන්ධයේ සහිත නාම ධර්මයන්ගේ පැවැත්ම දුක්ඛ සමුදය සත්‍යය සහ දුක්ඛ සත්‍යයේ ක්‍රියාත්මක වීමක් කියලා එවැනි කෙනෙකුට දකින්නට පුළුවන්. මේවා දකින්නට නොහැකි වෙච්ච අවිද්‍යාව Tamanට තේරෙනවා. රූපස්කන්ධයේ කෙරෙහි බැඳුණු අවිද්‍යාව, වේදනාස්කන්ධයේ උපාදාන කරපු අවිද්‍යාව, සංඥා සංකාර කෙරෙහි පැටළුණු අවිද්‍යාව, ඒ වගේම විඥානස්කන්ධයේ කෙරෙහි පැටළුණු අවිද්‍යාව. නැත්තම් ධ්‍යාන සිත්වල තියෙන සුවයට ලැබෙනු අවිද්‍යාව නැත්තම් ඵල සමවතක සිටින නිවන් සොයට බැඳුණු නැත්තම් ඒකට ආශා කළ ඒකේ රසයට ගිජු අවිද්‍යාව Tamanට තේරෙනවා. එහෙම Tamanට තේරෙනවා නම් මේ විඥාන මාත්‍රේ නැත්තටම නැතිලා පහනක් නිවනාසේ නිවි යනවනම් ඒ හැර වෙන දෙයක් මට අවශ්‍ය නැහැ කියන හැඟීම කාලෙදී පෙනී යන. අන්න එහෙම පෙනී ගියොත් ඔහුගේ හෝ ඒකේ සිත තුළ මේ විඥානයේ පවත්නා වූ හේතු මත අතීත භව කර්ම විපාක ශක්තිය මත රූපස්කන්ධයේ ජීවිතේන්ද්‍රේ රූපේ පැවැත්ම මත ඒකෝහි පවතින වෙන සත්‍යයක් මැරෙනාseම මේ ශරීරයත් මැරෙනවා මේ සිත නිරුද්ධ වෙනවා අර ආකාරයෙන් යථාභූත ඥාන දර්ශනයත් වලින් අත්දැකලා සිත නිදහස් වෙලා තියෙන නිසා නැවත තැනක ගැට ගැසෙන්නට සුදුසු සිතක් පහළවන්නේ නැහැ කියන කරුණ අත්දකින්නට පුළුවන්. එහෙම අත්දකින කෙනෙකුට තමන්ගේ සිත තුළ තමන්ටම පැහැදිලිව තේරෙනවා මේ සියුම් දැනීමක් තියෙනවා ඒකත් හේතුඵල මත ක්‍රියාත්මක වන දෙයක්. ඔය හේතු මත ඇති නැති යන හේතු මත කියන එකෙන් අදහස් කරන්නේ කර්ම විපාක ශක්තිය මත රඳා පවතින ජීවිතයේ පණ ටික මත රඳා පවතින. මේ බහැර තියෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන සසස්කන්ධ හේතුඵල මත ඔහි ඇති නැති යන මුළු ලෝකේ සත්‍යයටම පොදු ධම්මතාවයක් මේ. නමුත් කිසිම සත්‍යයකට ඒක දකින්නට බෑ ඉහළම උසස් ප්‍රතිඵලයක් ලබාගත්තු කෙනෙකුට හැර. එමේසා මේ ලෝක සත්‍ය ඔක්කොම කර්ම සංස්කාර රැස් කරගෙන ආශා කරගෙන තරහින් ගැටිලා උපාදාන කරගෙන නූල් බෝලයක් පැටලි තියනවා වගේ අවුල් ජාලයක පැටලි මින් සසරෙන් සසරට යන හැටි දකින්නට පුළුවන්.
තමන්ගේ ශරීරයේ දෙස බැලුවොත් එවැනි කෙනෙකුට මේ සියුම් දැනීමක් තමා නෙවෙයි, තමාට අයත් දෙයක් නෙවෙයි, තමාට ඕන විදිහට නැති කර ගන්නට පුළුවන් දෙයක් නෙවෙයි. අනාත්ම වූ ධර්මතාවයක්. ඒ වගේම මරුණට පස්සේ සඳහටම නිවි යන අනිත්‍යයට යන නිරුද්ධ වී යන ධර්මතාවයක්. මේ ජීවිතයේදී පවා සිහි නැති කරොත් තදනින්දට වැටෙනොත් පවා නිරුද්ධ වී යන නැති වී යන ධර්මතාවයක්. ඒ බහැරව පවත්නා වූ පංචස්කන්ධ ධර්ම ඔක්කොම හේතුඵල මත වෙහි ඇති නැති යන දෙයක්. මෙතන කිසි තැනක මම කියලා දෙයක් නැහැ නේද කියන අවබෝධය ඇති වුණාට පසු මුළු විශ්වයේම සත්‍යංගේ தත්ත්වය මේකයි කියලා හරියට දකිනවනම් මෙතන මම කියලා මගේ කියලා ගන්නට කිසිවක් නැතුව ශේෂ නොවි නිරුද්ධ වී ගියාට පසුව මගේ බවක් කොයි ලෝකේ කොයි තැනකවත් තියෙන්නට බෑ. නැති බව තේරුම් ගන්නවා. කිසිම සත්‍යයක් කිසිම දෙයක් කිසිම සත්‍යයක් මගේ කියලා ගන්නට බෑ. ලෝකේ අනිශ්චත්වය අනුව Taman දේශ බැලුවොත් අනිශ්චත්වයන්ට මෙතන ගන්නට දෙයක් නැහැ. මගේ කෙනෙක් කියලා. නැත්තම් අසවල් කෙනෙක් කියලා ග්‍රහණය කරන්නට කිසි දෙයක් නැහැ. ඉතින් මේවා නොදන්නා ලෝක සත්‍යෝ සංසාරේ පුරා කැරකි යනවා. ඒ කැරකි යන්නේකට විරුද්ධව යම් කෙනෙක් කටයුතු කරන්නට යනවා නම් මායя ඒකට විරුද්ධ වෙලා නැවත සංසාරේ නිමග්න කරවන්නට අවශ්‍ය දේවල් රාගයේ ද්වේෂය අසපින වීම කනපින වීම ආදී දේවල් වල සත්‍ය යොමු කරනවා. ඒ සත්‍යත් ඒ වගේම කර්ම සංස්කාර රැස් කර අවුල්ජාලික පැටලි දඟලනවා වගේම ඒ මායත් ඒ අවුල්ජාලාවේම පැටි සිටින බව ඒ මායයට දකින්නට බෑ. ලෝකයේම ස්වરૂපේ ඕකයි. එහෙම වෙනකොට Tamanට තේරෙනවා ලෝකයේ කිසිම සත්‍යයක්වත් කිසිම දෙයක්වත් තමා හෝ තමාට අයත් දෙයක් නෙවෙයි. Tamanගේ මේ පංචස්කන්ධ ධර්මත් හේතුඵල මත ඔහි ඇති යනවා විනා වෙන දෙයක් නෙවෙයි. යම් කිසි සියුම් දැනීමක් තියෙනවා නම් ඒකත් හේතු මත රඳා පවතින ධර්මයක් විනා වෙන දෙයක් නෙවෙයි. එතකොට මේවා කෙරෙහි පුදුම උපේක්ෂාවක් ඇතිනම් මොකද්ද මේතන කිසි තත්ත්වයක් නැහැ, කිසි මමත්වයක් නැහැ, කිසි මගේ බවක් නැහැ. විශ්වයේම වැසීගත් උපේක්ෂාවක් ඇති. මුළු විශ්වය පුරා පැතිරී ගිය විශ්වයේම යට වී ගිය උපේක්ෂාවක් සිත තුළ ජනිත වන. එයින් එහාට උපේක්ෂාවක් ඇති කරගන්නට තැනක් නැහැ. ඒක තමයි උපේක්ෂාවේ උපරිම තැන, අන්තිම තැන. මේ උපේක්ෂාවෙන් විතර සිටින තැනට කිසිවක් තමා උපාදාන කරගෙන නැති බව, කිසිවක් කෙරෙහි තණ්හාවක් නැති බව, කිසිම කිසිම දෙයක් කෙරෙහි කිසිම කෙනෙක් කෙරෙහි කිසිම බැඳීමක් නැති බව මන්ටම පැහැදිලිව අත්දකින්නට පුළුවන්. අන්න එවැනි කෙනෙක් ලෝක සත්‍ය දෙස බලන්නේ අවිද්‍යාවෙන් බරෝ ලෝක සත්‍ය අවිද්‍යාව තියෙන තාක්කල් නොදක්කම තිබෙන තාක්කල් මේ ආකාරයෙන් කැරකි සංසාරේම නිමග්න වෙන බව. අපිත් ඒ ආකාරයෙන් සංසාරේ පුරා නිමග්න වුණා. මෙතන තියෙන්නේ අංකේශාවක් නෙවෙයි මූලික වශයෙන්ම දුක්ඛේ අඥානං කියන අවිද්‍යාව. සම්මා දිට්ඨිය එක කොටසක්. මේකට සම්මා දිට්ඨිය ගැන දේශනා රාශියක් කරගෙන ආවා. ඒකට මේ දේශනේ ඇතුළත් කරගන්න අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියනවා. අවිද්‍යාව නිසා කුසල අකුසල කර්ම සංස්කාර රැස් කරනවා. කර්ම සංස්කාර නිසා නැවත ඉපදී සංසාර දුකටපත් වෙනවා. එතකොට මේ අවිද්‍යාව දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥානං කියන කරුණු හතරින් යුතුයි. ඒකෙන් දුක්ඛේ අඥානං කියන එක ගැනයි අපි මේ ටිකක් කරුණු කිව්වේ. ඒක සම්මා දිට්ඨිය විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරපු එක් ආකාරයක්. සම්මා දිට්ඨිය කියන්නේ කොහොමද? දුක ගැන දන්නවා. දුක්ඛ සමුදය ගැන දන්නවා. දුක්ඛ නිරෝධය ගැන දන්නවා. දුක්ඛ නිරෝධ ගාමිනී පදාව ගැන දන්නවා. ඒකයි සම්මා දිට්ඨිය. එතකොට ඒ සම්මා දිට්ඨිය තුළින් අපට පුළුවන් සංසාර විමුක්තිය ලබා ගැනීමට. එසේ නැතුව වෙනත් ආකාරයකින් හරි අවබෝධ වලින් තොරව භාවනාවක නිරතුරුවයි කියලා සදාකාලික වශයෙන් ස්ථිර වශයෙන්ම මේ දුක කෙලවර කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා පංචස්කන්ධ ලෝකයේ යථා තත්ත්වය
තමන්ම අවබෝධ කරගන්නට බලන්න. එහෙම අවබෝධ කරගන්නා විට තමන්ගේ ප්‍රඥාවේ මට්ටම යම් තාක්ද තියෙන්නේ ඒ තාක් දුරටයි ඒක දකින්නට පුළුවන් වන්නේ. එහෙම නැතුව ඉහළම අත්දැකීමක් සෑම කෙනෙකුටම ලබන්නට පුළුවන් කියලා හිතන්නට බෑ. එහෙම ලැබෙන්නේ නැහැ. තමන්ගේ ප්‍රඥාව යම් තාක් තියෙනවා නම් ඒ තාක් දුරට දකින්නට පුළුවන් මේ මම කියන ලද කරුණු. ඒවා දැක්කොත් විතරයි තමා අවබෝධ කළා වන්නේ. ඇසුවාට නෙවෙයි, ඒක තේරුණාට නෙවෙයි, ඒක මතක තබා ගත්තාට නෙවෙයි, ඒක වෙන කෙනෙකුට කියන්නට පුළුවන් වුණාට නෙවෙයි. අන්න ඒ අවබෝධය ඇති කරගන්න පංචස්කන්ධ ලෝකේ දුක්ඛ ස්වરૂපේ පිළිබඳව. එතකොට මේ දක්වා අපි ප්‍රකාශ කළේ රූපස්කන්ධය තුළේ දුකයි, වේදනාස්කන්ධයේ දුකට ප්‍රධාන අවස්ථාවක් දීලා ඒවා නිසා ක්‍රියාත්මක වූ අනිත් සංඥා සංඛාර විඥානස්කන්ධ කියන්ගේ ක්‍රියාත්මක වීම දැකලා මේ දුක කෙරෙහි කලකිරෙන ආකාරය, ඒ දුක කලකිරෙන විට, දුක කෙරෙහි කලකිරෙන විට මේවා අතහරින්නට පුළුවන්. නිබ්බින්දන්තෝ විරජ්‍යති විරාගා විමුක්තිති කියන පාඩය. ඒක නිසා බුදුහාමුදුරුවෝ නොඑක් සූත්‍ර කියලා තියෙන කරුණ. කලකිරෙන විට නොයල්ම තියෙනවා, නොයල්ම තියෙනකොට නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ සසර දුක නිවෙනවා. ඒ විදිහට කටයුතු කිරීම තුළින් මේකට ඒ සම්මාදිට්ඨියට අදාළ කොටස දිනු කරගන්නට ලැබිලා නිවනේ සැනසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරමු. දෙවියන්ට දැන් තින් දෙමු ආකාශට්ටාච කියන පාඩේකම ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහින්దికා ඤන්තං අනුමෝදිත ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටාච බුම්මට්ටා දේවා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මම් ප්‍රන්ති තාත්‍රි ගනිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉදසසත්ති මේතත් නිවනසලදේව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සාගාරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේත අතෝ පත්‍ය වානාසි